සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඕගොල්ලෝ ඔක්කොටම අද දීපද ප්‍රසාරණය පාඩම තමයි කරන්න යන්නේ අපි PO maths වල දැන් 2020 ලෙවල් කරනවා වල third term එකේ තියෙන PO පාඩම තමයි මේක. ඒකට මේකේ PO ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 10න් එක ප්‍රශ්නයක් ඉදිරියට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් එන්න පුළුවන් ඊගාවට දෙවෙනි කොටසේ B part B එකේ 12 වෙනි ප්‍රශ්නේ A part එකට හරි B part එකට හරි එන්න පුළුවන් දීපද ප්‍රසාරණය. ලොකු සංකීර්ණ පාඩමක් නෙමෙයි. සරල සාමාන්‍ය පාඩමක්. එතකොට දීපදයක් කියලා කියන්නේ පද දෙකක ප්‍රකාශනයක් කියන්නේ. දීපද ප්‍රසාරණය කියන කේ අර්ථ දෙකම තමයි පද දෙකක් සහිත යම්කිසි ප්‍රකාශනයක් යම්කිසි බලයකට නංගලා ඒක දිගට ප්‍රසාරණය කරගෙන යනවා. ඒක තමයි දීපද ප්‍රසාරණයේ තේරුම. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් A දාන B මෙයාගේ n වෙනි බලයට නැංවීම තමයි දීපද ප්‍රසාරණය කියලා අපි දක්වන්නේ. හරිද? දීපද ප්‍රසාරණය. එතකොට මේක n ආයත වෙන ධන නිකිලයක්. ඒක තේරෙනවනේ. එතකොට අපි A ධන B එකේ n වෙනි බලයට නැංවීම තමයි දීපද ප්‍රමේය කියලා අපි අර්ථ දක්වන්නේ. එතකොට අපිට පද තුනක ප්‍රකාශනයක් තියෙනවා. A ධන B ධන C මෙයාගේ තුන්වෙනි බලය. එතකොට මෙයාගේ ප්‍රසාරණයට අපිට පද දෙකක ආකාරයට සකස් කරගන්න පුළුවන්. A ධන B ධන C තුන්වෙනි බලය. එතකොට මෙයා මෙහෙම කරලා පද දෙක ආකාරයට ප්‍රසාරණය කරන්න පුළුවන්. ඒ වුණාට අපිට මෙතන n බලය කියන එක 15 16 වගේ ලොකු වගේක් ආවොත් අපිට ඒක කරගෙන යන්න බෑනේ. ඒ හින්දා අන්න ඒකට තමයි දීපද ප්‍රමේය කියන එක හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට දීපද ප්‍රමේය හඳුන්වලා දීලා තියෙන එකට පද තුනක් කිසියම් බලයකට නැගීම ත්‍රිපද ප්‍රසාරණය, පද දෙකක් කිසියම් බලයකට නැගීම ද්විපද ප්‍රසාරණය. හරිද? එතකොට මේවා සංගුණක අතර සම්බන්ධය ලබා ගන්න දැන් මුලින්ම කරන්නේ අපි ඔයවල දීලා කරන පිරමීඩ ආකාරය කියන එක. පිරමීඩ ආකාරයේදී කරන්නේ අපි A ධන B ගේ පළවෙනි බලය ගත්තොත් A ධන B ගේ දෙවෙනි බලය, A ධන B ගේ තුන්වෙනි බලය, A ධන B ගේ හතරවෙනි බලය, A ධන B ගේ පස්වෙනි බලය. ඔය ආකාරයට ගත්තොත් එහෙම මෙයාගේ සම්මුණ 1, මෙයාගේ 1 2 1, මෙයාගේ 1 3 3 1 ඒක එන්නේ මේක මෙතෙන් දෙන්න ඕනේ 1 1 3 3 1. එතකොට මේකෙන් අපි ගන්න ඕනේ මේ එකේ ඉලක්කම් දෙක දෙපැත්තට දානවා. ඊට පස්සේ මේ දෙක එකතු මෙතෙන්ට මේ දෙක එකතු මෙතෙන්ට. ඊට පස්සේ මෙතෙන්ට ආයෙ 1 මේ දෙක එකතු 4යි 3 3 6යි 3 1 4යි 1. ඊට පස්සේ මෙතෙන්ට 1 1 4 5යි 4 6 10යි 6 4 10යි 4 1 5යි 1යි. එතකොට අපි හැම වෙලේම ගන්න බලයට වඩා එකක් වැඩියෙන් පද තියෙනවානේ. ඒක තේරුණානේ. ඒ කියන්නේ A ධන B ගේ වර්ගය ගම පද තුනක් ඇවිල්ලා. මේ තියෙන්නේ සංගුණක. මේ ප්‍රසාරණය ලියුවහම මේ පද වල එන සංගුණක තමයි මේ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ A වර්ග ධන 2යි AB ධන B වර්ගනේ එන්නේ මේක. එතකොට ඒක. මෙයාගේ A වර්ග ධන 3යි A වර්ග B ධන 3යි B වර්ග ධන B ගන්නේ. හරිද? ඒකනේ එන්නේ. ඒ සංගුණක ටික තමයි මේක. අපිට දැන් ලොකු බලයක් මෙතන આવොත් එහෙනම් මෙයා අපිට ලියා ගන්න බැරි වෙනවා. ඒ හින්දා අපි මෙතන අංකණයක් වඳුනලා දෙනවා. පහසී බිඳුව, පහසී 1 පහසී 2 පහසී 3 පහසී 4 පහසී 5 ආදී වශයෙන්. එතකොට අපි මේක හැම වෙලේම ගන්න මේ බලය බිඳුව ඉඳලා එකට යනකම් ලියාගෙන යනවා. මේක තමයි අංකණය විදිහට අපි දීපද ප්‍රසාරණයදී භාවිතා කරන්නේ. පහසී බිඳුව පහසී 1 පහසී 2 පහසී 3 පහසී 4 පහසී 5 ආදී වශයෙන්. එතකොට හැම වෙලේම අපි කරන්න ඕනේ NCR. දැන් අපි මේක පහසී බිඳුවනේ අපි මේක සාධාරණ ආකාරයකට දක්වනවා. ඒ කියන්නේ NCR මේක එන්නේ ක්‍රමාරෝපිත n බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපිතය වැඩි කිරීම r ගේ ක්‍රමාරෝපිතය. දැන් මේ ක්‍රමාරෝපිතය කියලා කියන්නේ අපි n ගේ ක්‍රමාරෝපිතය කිව්වොත් එහෙම 1 සිට n දක්වා සියලුම සංඛ්‍යාවල ගුණිතය. 5 ක්‍රමාරෝපිතය කිව්වොත් එහෙම 1 සිට 5 දක්වා සියලුම සංඛ්‍යාවල ගුණිතය. එතකොට ඒක තමයි ක්‍රමාරෝපිතය කියලා අර්ථ දක්වන්නේ. හරිද? එතකොට දැන් මෙතන NCR කියන එකේ සම්බන්ධ මේක. ඒ කියන්නේ පහසී බිඳුව කිව්වොත් මෙයාගේ තේරුම තමයි ක්‍රමාරෝපිත 5 බෙදීම ක්‍රමාරෝපිත පහරෙන බිඳුව කියන්නේ ඒත් 5මයි බිඳුවේ ක්‍රමාරෝපිත 1යි කියලා අපි දන්නවා. බිඳුවේ ක්‍රමාරෝපිතය සමාන 1යි. මේ ක්‍රමාරෝපිත අංකනේ මෙහෙමත් දක්වනවා මෙහෙමත් දක්වනවා. ඒ කියන්නේ 5 ක්‍රමාරෝපිතය කිව්වොත් මෙහෙම ලියන්නත් පුළුවන්. මේ ආකාරයට දක්වන්නත් පුළුවන්. හරිද? එතකොට ඕක තමයි මූලිකව කියන්නේ. එතකොට අපි ඊගාට බලමු දීපද ප්‍රසාරණයක් ලියන්නේ කොහොමද සහ දීපද ප්‍රමේය කියන්නේ මොකක්ද කියන්නේ. හරිද? මේ තියෙන්නේ සංගුණක අතර සම්බන්ධයක් විතරයි. අපිට මේක මම 5කට විතර ලියලා පෙන්නනවා. නමුත්
මේක විශාල බලයක් ආවොත් එහෙම අපිට මේක කරගෙන යන්න අමාරුයි. මොකද සංගුණික රටාව ගොඩනගුණාට ලොකුවට ලියාගෙන යන්න වෙනවා හැම එකම. ඒ හින්දා අපි ක්‍රමය භාවිතා කරන අපි ඒ හින්දා පිරමීඩ ආකාරය අතහැරලා අපි දීපද ක්‍රමයට යනවා ඒ උසස් පෙළ මට්ටමේදී. එතකොට මම දැන් කියලා දෙන්නම් අපි ගමු A ධන B ගේ එන්නලි ප්‍රකාශ එන්නලි බලයට n කියන එක්කෙනා z ධන නිදින. හරිද? එතකොට ඔය ආකාරයට තමයි යෝග දක්වන්න තියෙන්නේ. හරිද? දැන් අපි මෙයාගේ ප්‍රසාරණය ලියන එක තමයි කරන්නේ. මුලින්ම මෙයාගේ n c බිඳුව හරිද? nc බිඳුව a nc බිඳුව nc1 nc2 ඒ ආකාරයට තමයි අපි මේ මූල සංගුණික ලියාගෙන යනවා. කලින් ගලානේ 5c1 බිඳුව 5c1 5c2 ඒ ආකාරයට බිඳුව ඉඳලා n දක්වා ලියාගෙන කියන්නේ. උඩට ගත්තේ අපිට දීලා තියෙන බලය යටට ගත්තේ බිඳුව ඉඳලා n දක්වා තියෙන සංඛ්‍යා ටික තමයි ගන්න. හරිද? දැන් මේක මෙහෙම ලියවහම මෙයාගේ nc බිඳුව ඊට පස්සේ අපි කරන්නේ මෙයාගේ හැම එකක්ම බලය මෙයාගේ n වලින් පළවෙනි එක්කෙනාගේ බලය a නේ. පළවෙනි එක්කෙනා a දෙවෙනි එක්කෙනා b දෙවෙනි පදේ. මෙයාගේ බලය එකිනෙක n වල ඉඳලා බිඳුව දක්වා යනවා. මෙයාගේ බලය බිඳුව ඉඳලා n දක්වා ලියාගෙන යනවා එකතු කිරීම දාලා. ඒ කියන්නේ මෙහෙම මෙයාගේ n මෙයාගේ බිඳුව ධන nc1 a ගේ මෙයාගේ එන්නේ එතකොට එයාට එකක් n ඍණ 1 මෙයාට එකක් එකතු කරනවා b ගේ 1 දාන්න nc2 a ගේ n ඍණ 2 මෙයාට එකක් අඩු වෙනවා මෙයාට එකක් එකතු වෙනවා b ගේ වර්ගය ඔය ආකාරයට ඔහොම ලියන්න පුළුවන් අපි එතකොට මෙයාගේ සාධාරණ පදයක් ලියනවා n c r කියලා. එතකොට a එන්න ඕනේ හැම වෙලේම ඇවිල්ලා තියෙන්නේ මෙයාගේ මෙයා අඩු කරලා මේ n ඍණ බිඳුව n ඍණ 1 n ඍණ 2 ඒ ආකාරයට a ගේ බලය n ඍණ r හරිද? b ගේ බලය ඇවිල්ලා තියෙන හැම වෙලේම මෙතන තියෙනගේ බිඳුව 1 2 එයා ගන්න. එතකොට මෙතන එන්නේ b ගේ r. ඊට පස්සේ අපි අන්තිම පදේ ලියනවා ncn හරිද? a ගේ එතකොට එන්නේ n ඍණ n කියන්නේ බිඳුවයි b ගේ මෙන්න මෙතන තියෙන bn. ඔය ආකාරයට තමයි අපි ප්‍රසාරණය ලියාගෙන යන්නේ. හරිද? ඕක තමයි දීපද ප්‍රමේය කියලා අර්ථ දක්වන්නේ. දීපදයක් අපි ලියාගෙන ප්‍රසාරණය කරලා ලියන විදිය තමයි ඔය දක්වලා තියෙන්නේ. එතකොට මේක සමාන වෙන්නේ මේකට. හරිද? එතකොට අපිට මේක ලියන්න පුළුවන් සිග්මා ලකුණ දාලා ලිව්වොත් එහෙම r සමානයි බිඳුවේ ඉඳලා n දක්වා ලියලා ncr a n ඍණ r b r කියලා. ඔය ආකාරයට අපිට ඔක ලියලා දක්වන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන මේ පද සියල්ලම එකතු අපි සිග්මා ලාක් එක දාලා ලියන ඉතින් ඔය විදිහට ලියන්නේ. එතකොට මේකේ ncr කියන සම්බන්ධිත මම ලියලා පෙන්නන්න. ncr කියලා කියන්නේ n ගේ ක්‍රමාරෝපිතයේ බෙදීම n ඍණ r ගේ ක්‍රමාරෝපිතය ගුණ කිරීම r ගේ ක්‍රමාරෝපිතය. ඒ කියන්නේ උඩට n ගේ ක්‍රමාරෝපිතය මෙයාගේ මෙතන ක්‍රමාරෝපිතය r ගේ ක්‍රමාරෝපිතය මෙතන. හරිද? ඔය ආකාරයට එන්නේ. එතකොට මේකේ මූලික ලක්ෂණ ටිකක් තියෙනවා. හරිද? හැම දර්ශකයකම හැම එකකම එතකොට ප්‍රසාරණේ පද ගණන ගත්තොත් ප්‍රසාරණයේ පද ගණන n ධන එකක් වේ. හරිද? අපි ඒ කියන්නේ අර කලින් ගත්තනේ හැම වෙලේම පද දෙක. දැන් අපි a ධන b ගේ වර්ගය උදාහරණයකට ගත්තොත් a ධන b ගේ වර්ගය කියලා කියන්නේ a වර්ග ධන 2 a b ධන b වර්ගය. එතකොට පද තුනක් තියෙනවා. ඒ ආකාරයට හැම එකම ප්‍රසාරණයේ පද ගණන අනිවාර්යෙන් අපිට දීලා තියෙන බලයට වඩා එකක් වැඩි. n ධන එක පද ගණනක් තියෙනවා. හරිද? තව එකක් තමයි a හි b හි දර්ශකවල එකතුව n ට සමානයි හැම වෙලේම. ඒ කියන්නේ හැම වෙලේම මේ දීලා තියෙන පද දෙකේ අපි ලියන පදවල දර්ශකවල එකතුව හැම වෙලේම අපිට දීලා තියෙන බලයට සමාන වෙන්න ඕනේ. එතකොට තමයි දීපද ප්‍රසාරණය හරියන්නේ. ඒ කියන්නේ n ධන බිඳුව එන්නේ n ඍණ 1 ධන 1 n n ඍණ 2 ධන 2 n n ඍණ r ධන r n n ධන බිඳුව n. එතකොට හැම වෙලේම a හි b හි දර්ශකවල එකතුව n ට සමාන වේ. හැම වෙලේම ඒ කියන්නේ ලියන පද දෙකේ දර්ශකවල එකතුව අදාළ අපිට දීලා තියෙන බලයට සමාන වෙන්න ඕනේ. ඒක තමයි මේකේ තේරුම. හරිද? මුල. එතකොට ඊගාවට මම මේකේ සාධාරණ පදයක් අපි ලියන්න ඉගෙන ගන්න ඕනේ. මම ඒක ලියනදී මෙතනින් පෙන්නන්න. දැන් මේක අපි NCR කියන එක අතන ලිව්වනේ.
ඔය සම්බන්ධ දැන් මේ දීපද ප්‍රමේය අපි ලියුවේ. දැන් අපි සමාන්තර ශ්‍රේණිකත් ගුණෝත්තර ශ්‍රේණිකත් කලින් ලියන්න ඉගෙන ගන්නවානේ සාධාරණ පදයක් පදකේ පද මෙච්චර එකතු වෙන විදිය ඒ ආකාරයට ගුණෝත්තර ශ්‍රේණිකත් ඉගෙන ගන්නවා. ඒතකොට මෙතනදී ඉගෙන ගන්න දීපද ප්‍රසාරණය ලියුවට පස්සේ යම්කිසි සාධාරණ පදයක්. ඒ කියන්නේ දැන් මෙයාගේ ඒ ධන බීගේ 7 වෙනි බලය කියන්නකො අපිට 5 වෙනි බලය 5 වෙනි පදේ ලියා ගන්න ඕනේ. ඒ පදේ ලියන විදිහ තමයි අපි දැන් ඉගෙන ගන්න. හරිද? දැන් ඒක ගන්න මෙහෙමයි. අපි පදේ අංකණය කරන්නේ t r ධන 1 සමානයි n c r a n ඍණ r b ගේ r මේ ආකාරයෙන් මේ ඇසුරින්ම මම මේ ලියලා තියෙන්නේ මේකටම. එතකොට මේකට තව ආකාරයක් අපි ලියනවා t r සමානයි n c r ඍණ 1 a n ඍණ r ධන 1 b ගේ r ඍණ 1. දැන් මේක ගොඩනගෙන රටාවක් තියෙනවා. හරිද? r ධන 1. ඒ කියන්නේ අපිට පළවෙනි පදේ ඕනනම් එහෙම අපි දාන්න ඕනේ r ට බිංදුව. එතකොට t 1 එනවා. හරිද? ඊට පස්සේ n කියලා කියන්නේ අදාළ බලය. හරිද? මෙයාට එකක් අඩු කරලා මෙතෙන්ට ලියනවා. r ධන 1 වෙනි බලය ලියුවොත් එහෙම ඒ කියන්නේ මෙතෙන්ට 6 ආවොත් මෙතෙන්ට දාන්නේ 5. හරිද? සම්පූර්ණ පදේ 6 ආවොත් 5 ධන 1. එතකොට r සමානයි 5නේ. ඊට පස්සේ ඒ පළවෙනි පදේ බලය විදියට එන්නේ මේ දෙන්නගේ අන්තරේ. මේ n ඍණ r. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක්කෙනාගේ බලය විදියට එන්නේ මෙතන තියෙන සංඛ්‍යාව. හරිද? මෙතනින් එකක් අඩු වෙලා තමයි මෙතෙන්ට එන්නේ. r ධන 1 ඍණ 1 සමානයි r. හරිද? අපි මේකේ t r ධන 1 කියලා ආකාරයකට ලියනවා. tr කියන සාධාරණ පද ලියන ආකාර දෙකක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ tr කියලා ගත්තාම මෙයාගේ එකක් අඩු කරලාගෙන මෙතෙන්ට ගන්න. මෙතෙන්ට මේක. එතකොට n එන්නේ පදවල තියෙන දර්ශකයේ බල ගන්න. එතකොට මෙතන a ගත්තාම ඒකේ එන්නේ මෙයාට ඍණ මෙයා. එතකොට n ඍණ r ඍණයි ධන n ඍණ r ධන 1. ඒක තමයි ඒකේ බලය දෙන්නේ. b ට එන්නේ මෙතන තියෙන බලය. මේ r ඍණ 1. එතකොට ඒක ඔය ආකාරයට තමයි මේ තියෙන්නේ සාධාරණ පදේ ලියන විදිය. හරිද? සාධාරණ පදේ ලියන්නේ ඔය ආකාරයට. හරිද? එතකොට ඊගාවට සාධාරණ පදේ මම දැන් මේකේ අපි හැම කොටසකින්ම වගේ ඔයගලන්ට තියෙන අමාරුම ගානක් හදන්නම්. මොකද මෙතන කාලේ සීමිත හින්දා මේක. එතකොට අනිත් එකේ තව එකක් තියෙනවා සිලබස් එකේ උගන්වන්න කියලා තියෙනවා. උගන්වන්න කියලා නැහැ. පදවල සංගුණක විශාලම සංගුණකයේ සීම විශාලම පදයේ සීම. ඒවා අපි මෙතන කරන්නේ මොකද අදාළ ඒරියල් ප්‍රශ්න පත්‍රයට අදාළ කරුණු ටික විතරක් කරන්න තමයි මෙතන අපි තීරණය කරලා තින්නේ. එතකොට ඔය ආකාරයට ඒක ලියන්න පුළුවන්. මේ සාධාරණ පදේ ලියපු ආකාරය ඔය විදිහට. එතකොට අපි ඊගාවට බලමු මේකෙන් ගානක් හදලා මම ගාන මෙතන ලියන්න 2x ධන 3 බෙදීම x මෙයාගේ 16 වෙනි බලයේ ප්‍රසාරණය කොටස් කීපයක් ඉදිරිය ලියන්න. පළවෙනි කොටස විදියට අපි ගමු 9 වන පදය. දෙවෙනි කොටස ගන්න x 8 අඩංගු එකයට x වර්ග අඩංගු පදය. තුන්වෙනි කොටස විදියට ගන්න x වලින් ස්වායත්ත පදය. හරිද? දැන් අපි පළවෙනි කොටස හදමු. එතකොට මෙයාගේ අපි මුලින්ම කරන්නේ 9 වන පදේනේ. එතකොට අපි සාධාරණ පදේ ලියාගත්තේ කලින් t r ධන 1 සමානයි nc මෙයාගේ එකක් අඩු කළා r. පළවෙනි එක්කෙනාට ලිව්වා අපි පළවෙනි පදේ දැන් මෙතන තියෙන්නේ. දැන් මෙතන අපිට දාගත්තාගේ n කියලා කියන්නේ 16නේ. ඒ කියන්නේ මෙතනට ගත්තා අපි බලය 16 cr. ඊට පස්සේ පළවෙනි පදේ ගත්තා 2x. මෙයාගේ මේ දෙන්නේ අන්තරේ මෙයාගේ බලය දීලා 16 ඍණ r. ඊට පස්සේ 3 වෙදීම x මෙයාට ගත්තේ මෙයාගේ බලය r. ඔන්න ඔක තමයි දැන් අපි මේක අපරිම සුළු කර ගන්නවා. අපිට අවශ්‍ය ආකාරයෙන් ලියා ගන්න හින්දා 16 cr 2 16 ඍණ r 3 r x ගේ 16 ඍණ r. ඊට පස්සේ මෙතන තව x එනවනේ. එකට xr කියලා එකක්. අපි උඩට ගන්න x ඍණ r. එතකොට ඒක මෙතෙන්ට එකතු වුණාම
ඍණ r එකක් එනවා. එතකොට අපිට අන්තිම උත්තරය එනවා 16c r 2 16 ඍණ r 3 r x ගේ 16 ඍණ 2r කියලා. දැන් මේක තමයි අපි දන්න සාධාරණ පදේ. මේක t r ආශ්‍රයෙන් ලියා ගන්න පුළුවන්. නමුත් එතන අර මෙතන ඍණ එකක් එන හින්දා අපි මෙතන ලේසි ක්‍රමයට ගියා. හරිද? දැන් අපෙන් අහන්නේ 9 වන පදේ. එතකොට පළවෙනි කොටස t9. t9 වොන්නම් අපිට 8 දාන්න ඕනේ 8නේ. එතකොට අපි කරන්නේ මේ හැම එකටම 8 දාගෙන ලියනවා. r වෙනුවට 8. 16c 8 2 16න් 8ක් 8යි 3 r කියන්නේ 8යි x 16 ඍණ 2යි යන්නේ. එතකොට 16න් දෙකක් ගියා 16න් 16 ඍණ 2යි r කියන්නේ 16. එතකොට x බිඳුව. එතකොට මෙයාගේ 9 වන පදේ අපිට එන්නේ x බිඳුව කියලා කියන්නේ 1යිනේ. එතකොට 16යි 108යි 2 8යිනි බලය වැඩි කිරීම 3 8යිනි බලය. හරිද? 16 ඔය විදිහට තමයි එන්නේ. එතකොට අපි මේක සුළු කිරීමක් අවශ්‍ය නැහැ. ඔය විදිහට තිබ්බහම ඇති. ඊට පස්සේ දෙවෙනි කොටස හදන්නවා නම් දෙවෙනි කොටස අපිට කියන්නේ 1යට x වර්ගය අඩංගු වන පදේ හදන්න කියලා. හරිද? 1යට x වර්ගය කියලා කියන්නේ 1යට x වර්ගය ගත්තොත් එහෙම ඒ කියන්නේ x ඍණ 2. හරිද? එතකොට x ඍණ 2 එන්න ඕනේ. ඒ කියන්නේ අපි මොකක් හරි පදේ ලියුවාම x ගේ බලය ඍණ 2 එන්න ඕනේ. ඒ කියන්නේ x ගේ බලය ඍණ 2 එන්න ඕනේ. ඒක සමාන වෙන්න ඕනේ x 16 ඍණ 2යි. අර අපි මේ ලියලා තියෙන සාධාරණ ආකාරයෙන්. එතකොට මේ ඍණ 2 සමානයි 16 ඍණ 2යි r වෙන්න ඕනේ. හරිද? එතකොට 2යි r සමානයි 18යි r සමානයි 9යි. ඒ කියලා කියන්නේ අපෙන් r ට 9 දැම්මහම 9 1යි 10යි. 10 වෙනි පදේ t 10 නේ. එතකොට 10 වෙනි පදේ තමයි අපෙන් අහන්නේ. එතකොට දැන් අපි ඒ පදේ ලියන්නේ. එතකොට t 10 ලියන්න ඕනේ. t 10 ලියන්න r ට දැම්මේ 9. එතකොට 16c r වෙනුවට 9 දැම්මා. 2 16න් 9ක් ගියාම 7යි. 3 7 වෙනි බලය 3 r කියලා කිව්වේ අපි 9යි 3 9 වෙනි බලය 16 ඍණ 2යි ආ. හරිද? 16 ඍණ 2යි ආ. 16න් ඍණ 2යි r කියලා කිව්වහම 16 ඍණ 18නේ. එතකොට x වල ඍණ 2. දැන් මේ තියෙන x වල අඩංගු පදේ. මේ තියෙන x ඍණ 2 අඩංගු පදේ. ඒ කියන්නේ x ඍණ 2 ගන්න ඕන නම් මේ සාධාරණ පදේ මේ බලය x ඍණ 2ක් වෙන්න ඕනේ. මේ ඍණ 2 එන්න අපි මේක r ටගයක් අරගෙන ඒ r ටගේ මේ සාධාරණ පදේට ආදේශ කරගන්නවා. එතකොට අපිට අවසාන උත්තරයට යන්න පුළුවන්. දැන් මම උඩ කොටසම ගන්න. ඊගාවට අපිට මේ කියන්නේ x වලින් සායත්ත පදේ ලියන්න කියන. මේ තියෙන සාධාරණ ආකාරය ඊට පස්සේ අපිට කියලා කියන්නේ x වලින් සායත්ත පදේ. x වලින් සායත්ත පදේ කියලා කියන්නේ x ට පදයක් නැහැ. x පදයක් නැහැ. x ගේ බලය බිඳුව වෙන්න ඕනේ. හරිද? x ගේ බලය බිඳුව වෙන්න ඕන නම් ඒ කියන්නේ x බිඳුව කියන එක සමාන වෙන්න ඕනේ x 16 ඍණ 2යි r කියන්නේ. ඒ කියන්නේ 16 ඍණ 2යි r සමානයි බිඳුවයි r සමානයි 8යි. එතකොට r සමාන 8 දැම්මහම t9. ඒ කියන්නේ 9 වෙනි පදේ තමයි මෙතෙන්ට ලියන්න ඕනේ. හරි සරලයි. ඒ කියන්නේ x වලින් සායත්ත පදේ ගම x ගේ බලය බිඳුව වෙනවා. x පදයක් නැහැ. එතකොට අපි කරන්නේ r මේක මෙහෙම සමාන කරගන්නවා. එතකොට r ටගයක් ගන්නවා. ඒ කියන්නේ අපිට ඕනේ t9. ඊට පස්සේ අපි සාමාන්‍ය ආකාරයට 16යි r ට 8 ආදේශ කරගෙන ලියනවා. 16c 8යි 2 16න් 8ක් ගියාම 8යි 3 r කියන්නේ 8යි 16 ඍණ 2යි r කියලා කියන්නේ 16 ඍණ 16 බිඳුව. එතකොට x ගේ පදයක් නැහැ. x බිඳුව. හරිද? එතකොට මේක තමයි අපෙන් අහන්නේ. x වලින් සායත්ත පදේ. ඒ කියන්නේ x ගේ බලය බිඳුව වෙන ඉතින් මේ මෙතන ප්‍රධානම දේ මේ අපි සාධාරණ ආකාරය ලියාගෙන හරියට එයා සුළු කරගෙන යන්න ඕනේ. සරලම ආකාරයට ගන්නවා. ඉලක්ක වෙනම තියෙන ආකාරයට ගන්නවා. එහෙම අරගෙන තමයි මේ කැලේ කරගෙන යන්නේ. ඒකේ ලොකු අමාරු කොටසක් නැහැ. අපි ඊගාවට යන්නේ මේ ප්‍රසාරණයක තියෙන දැන් මේ අපිට ඕනම පදයක් ලියන්න පුළුවන්. ප්‍රසාරණයක් දුන්නොත් අපිට අපෙන් අහන ප්‍රසාරණ පදේ අපිට ලියන්න පුළුවන්. හරිද? සාධාරණ පද ලියාගෙන ඊ ආශ්‍රයෙන් අපිට අදාළ උත්තරයට යන්න පුළුවන්. හරිද? ඊගාවට මම යන්නම්. අපි මේ ප්‍රසාරණයක් ගත්තොත් එහෙනම් ප්‍රසාරණයක් අපි කලින් ඉගෙන ගත්තා. ප්‍රසාරණයක තියෙනවා කියලා පද අපි එන්නඩි බලය ගත්තොත් පද n ධන එකක්. එතකොට ඒක ඉරට්ට ගානක් එන්නත් පුළුවන්, මොත්තේ ගානක් එන්නත් පුළුවන්. එතකොට අපි දැන් කරන්නේ ප්‍රසාරණයක යම්කිසි ප්‍රසාරණයක් දෙනවා අපිට. එයාගේ මැද පදේ හොයනවා. දැන් පද 3ක් නම් මැද පදේ කියන්නේ දෙවෙනි පදේනේ. පද 5ක් නම් මැද පදේ කියන්නේ තුන්වෙනි පදේ. එතකොට අපි ඒක ආකාරයට ලොකු බලයක් දුන්නොත් එහෙම හොයන්න බෑනේ. ඒ හින්දා ඒකට අපි රටාවක් ඉගෙන ගන්නවා. එතකොට අපි දැන් කරන්න යන්නේ ප්‍රසාරණයක මැද පදේ සෙවීම.
හරිද? ප්‍රසාරණයක මැද පදයේ සෙවි. එතකොට මම මුලින්ම ගන්නම් පළවෙනි කොටස. පළවෙනි කොටසේ අපි ගන්නෙ අපි මේ ආකාරයට ගමු a ධන x කියලා එකක් තියෙනවා. මෙයාගේ n දෙනි බලය n ආයතන ධන නිකිලයක්. එතකොට n ගේ බලය n ඉරට්ට එනවා. n ඉරට්ටේ විදිහ. n ඉරට්ට නම් මම කියවා පද හැම වෙලෙම තියෙන n ධන එක ගණනක්. එතකොට n කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් n ධන 1 කියලා කියන්නේ ඔත්තේ සංඛ්‍යාවන්නේ. එතකොට පද ගණන තියෙන්නේ ඔත්තේ සංඛ්‍යාව. ඔත්තේ සංඛ්‍යාවක පද ගණන අනිවාර්යෙන් මැද පද 1යි තියෙන්නේ. එතකොට මැද පද 1යි. මොකද ඉරට්ටේ පද සංඛ්‍යාවක් තියෙනවා. ඒ කියන්නේ පද දැන් හිතන්නකෝ පද 6ක් තියෙන එකක් කියලා. පද 6ක්. ඒතර මෙයාගේ මැද පදයක් හරි ඉන්නේ මැද පද දෙකක් තියෙනවා. මේ දෙන්නම මැද පද. මේ දෙන්න සමානව බෙදෙන්න බෑ දෙපැත්තට. ඒතර මේ දෙන්නම මැද පද. ඒතර ඉරට්ටේ පද ගණනක් තියෙන එක නම් මැද පද දෙකක් තියෙනවා. ඔත්තේ නම් ඒ කියන්නේ අපි කියමු 5ක් කියලා. ඒතර මෙයාගේ මැද පද 1යි. මෙයාගේ දෙපැත්තට වෙන් කළාම සමානව බෙදෙන්න මැද පද 1යි. ඔත්තේ පද ගණන. ඉරට්ටේ පද ගණන නම් මැද පද 2යි. ඒක තමයි මෙතන අපි ගන්න දෙන්නේ. මැද පද 1යි ඒතකොට තියෙන්නේ. ඒ කියන්නේ n ඉරට්ටේ සංඛ්‍යාවක් නම් n දාන පද ගණන ප්‍රසාරණයේ ඔත්තේ සංඛ්‍යාවක්. එතකොට මැද පද තියෙන්නේ 1යි. ඒ මැද පදේ අපි ගන්නෙ t n දාන 2 බෙදීම 2. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ගමු x දාන 7 මෙයාගේ 12 වෙනි බලය. දැන් මෙයාගේ මැද පදය හොයන්න කියලා කියනවා. එතකොට අපි ගන්න ඕනේ t n දාන 2 බෙදීම 2. මොකද මෙයා ඉරට්ට බලන්නේ. එතකොට පද තියෙන්නේ 13යි හරියට මේකේ. 13ක් නම් ඒ 13 අපි එන විදිහට 13 මැද පද 1යි තියෙන්නේ. මොකද එයා ඔත්තේ සංඛ්‍යාවක්. එතකොට අපි ගන්න ඕනේ මේකට ආදේශ කරලා 12යි 2යි 14යි 14 දෙකෙන් දාම 7යි. t 7 තමයි අපිට ඕනේ පදේ. කියන්නේ මැද පදේ t 7. දැන් අපි මේකට සාධාරණ ආකාරය ලියා ගන්නවා අර විදිහට t r ධන 1 සමානයි 7යි c මෙයාගේ එකක් අඩු කළා r පළවෙනි කෙනා x 4 රින r මේ දෙන්නාගේ අන්තරය ඊට පස්සේ දෙවෙනි කෙනා 7 7ට ගන්න මෙයා r. එතකොට මේකේ අපි r දැන් අපිට ඕනේ t 7නේ t 7 වෙන්න නම් r දෙන්න ඕනේ 6. එතකොට අපි මෙතන හැම එකකටම r ට 6 ආදේශ කරගෙන ලියනවා 7 c r කියලා කියන්නේ 6යි x කියලා කියන්නේ x. එතකොට 4 රින 6 කියලා කියන්නේ 1යි 7 ඊට පස්සේ r කියලා කියන්නේ 6නේ. එතකොට 6යි 7 6 වෙනි බලය. දැන් මේක වුණා අපිට මේ ආකාරයට අර කලින් NCR සුළු කරපු විදිහට 7 ක්‍රමාරෝපිතේ බෙදීම 4 රින 6 ක්‍රමාරෝපිතේ ගුණ කිරීම 6 ක්‍රමාරෝපිත ආකාරයට ලියලා සුළු කර ගැනීමක් කරන්න පුළුවන්. ඒක මෙතන කෙරෙන අපි කරන්නේ ඒක සාමාන්‍ය සරල දෙයක් නෙමෙයි. එතකොට මේ ගත්තේ පද ගාන ඉරට් පද ඒ කියන්නේ බලය එන්න. හරිද? n වෙනි බලය ඉරට් වෙනවා කියන්නේ. දෙවෙනි එක ගන්න n ඔත්තේ විට හරිද? n ඔත්තේ විට. එතකොට පද ගණන n ධන 1යි. පද ගණන n ධන 1යි කියලා කියන්නේ අනිවාර්යෙන් මෙයා ඉරට්ටේ. තේරෙනවද දැන් කියන්නේ හැම වෙලේම අපිට දෙන පද ගණන මේක 12 නම් අනිවාර්යෙන් මේ පද 13ක් වෙනවා. එතකොට එයා 13ක් කියන මැද පද 1යි. ඒ ආකාරයට ගත්තොත් අපි ගන්නෙ මෙන්න මේක තමයි අපිට ගන්න n ධන 2 බෙදීම 2 කියන්නේ. දැන් අපි ගන්නෙ n ඔත්තේ විදිහ. එතකොට පද ගණන n ධන 1 අනිවාර්යෙන් ඉරට්ටේ සංඛ්‍යාවක් පද ගන්න තියෙනවා. එතකොට මැද පද තියෙනවා 2යි. එතකොට මේ දෙක අපි ගන්නෙ t n ධන 1 බෙදීම 2 සහ t n ධන 3 බෙදීම 2. ඔන්න ඔය ආකාරයට තමයි මැද පද දෙක ලියාගන්නේ. මම දැන් උදාහරණයක් කරලා පෙන්නන්නම්. අපි ගත්තොත් එහෙම x දාන 7 මම කලින් උදාහරණ ගන්න x දාන 7 දැන් n ගේ බලය ඔත්තේනේ. ඒ කියන්නේ n ගේ බලය අපි ගමු 11ක්. හරිද? දැන් මෙයාගේ පද ගණන එතකොට n දාන 1 11 දාන 1 12. එතකොට ඉරට්ට සංඛ්‍යාව. මැද පද දෙකක් තියෙනවා. මැද පද දෙක අපි ලියන්නේ t
ඒ කියන්නේ 11 1යි 12 12 දෙකෙන් බෙදුවහම 6යි සහ 11යි 3යි 14 දෙකෙන් බෙදුවම T7 T6යි T7යි තමයි මැදපද දෙක. එතකොට අපි මෙයාගේ සාධාරණ පදේ ලියනවා n කියලා 11යි C R හරිද? මේ අපි ලියන්නේ 11යි CR සම 11යි CR ගුණ කිරීම x ගේ 11 ඍණ r 7 r මේ ලිව්වේ t r ධන එක පදයක්. දැන් අපෙන් අහන්නේ t6යි t7යි. එතකොට මෙතෙන්ට t6 ගන්න ඕන මෙතෙන්ට 5 ආදේශ කරනවා r වෙනකොට t7 ගන්න ඕන නම් මෙතෙන්ට 6 ආදේශ කරනවා. ඒක සම්බන්ධයෙන් මෙතෙන්ට ආදේශ කරලා ගන්න තියෙන්නේ. ඒ ඔය ආකාරයට තමයි පදවල සම්බන්ධයක් ගන්න තියෙන්නේ. ප්‍රසාරණයක මැද පදේ හොයද්දී n ඔත්ත විට මෙහෙමයි අරෙමයි n ඉරට විට මෙහෙමයි. උදාහරණ දෙකකුත් පැහැදිලි කරලා ඔය ආකාරයට තමයි හොයාගන්නේ. සුළු කිරීම ඔගොල්ලෝ කරගන්න මෙතන වෙලාවෙන් ඉඳ කරන්න. ඊගාවට අපි යන්නේ මේකේ මේ තව එක කොටසක් තියෙනවා. මොකක් හරි ප්‍රසාරණ දැන් අපිට පූර්ණ සංඛ්‍යාවක් මෙච්චරලා ප්‍රසාරණයට ගත්තේ ඇතුළට ප්‍රසාරණය ඇතුළට අපි දැන් ගමු මම එකෙන් ගානම්ම හදලා පෙන්නන්න කෙලින්ම 2 ධන මූල 3 මෙයාගේ 6 වෙනි බලයේ ප්‍රසාරණයේ නිකිල කොටස හොයන්න කියනවා. මොකද තමයි ගන්න. නිකිල කොටස හොයන්න. හරිද? අපි මේකෙදි කරන්නේ මුලින්ම මෙහෙමයි. අපි 2 ධන මූල 3 කියන එක අපි හඳුන්වා ගැනීමක් කරනවා I capital I ධන capital F කියලා. හරිද? මේ I කියලා අපි ගන්නෙ නිකිල කොටස. හරිද? capital F කියලා අපි ගන්නෙ දැන් අපි හිතන්නේ ඔය මූල 3යාගේ 1.73 2යි. එතකොට 2 ධන 1.73 2 කියලා කියන්නේ 3.73 2යි. එතකොට 3.73 2 6 වෙනි බලය කියන එක නෙමෙයි. මේක අපිට හදලා බලුවොත් යම් කිසි දශම සංඛ්‍යා සහිත අපි උදාහරණයක් විදිහට ගමුකෝ 243.3යි 4යි 7 ආවා කියලා. එතකොට අපි මේ නිකිල කොටස කියලා කියන්නේ දැන් මේ පූර්ණ සංඛ්‍යානේ. එතකොට මේක අපි ලියන්න පුළුවන් 243 දාන 0.3යි 4යි 7 කියලා. මේක තමයි එතකොට I කියලා අපි ගත්තේ. ඒ කියන්නේ නිකිල කොටස. ඒක තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. මේක අපි ගත්තේ capital F විදියට. එතකොට capital F අනිවාර්යෙන් මේ වගේ දෙන ඕනම ගානක capital F කියන එක න බිඳුවත් එකත් අතර තියෙනවා. ඒක මේ වගේ උදාහරණයකින් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඇත්ත කතාව මේක අපි ලියන්නේ I ධන F කියලා ලියනවා. ඊට පස්සේ ගාන හදාගෙන යනවා. අපි පැහැදිලි කරද්දී I කියලා කියන්නේ නිකිල කොටස F අනිවාර්යෙන් දශම සංඛ්‍යාවක් එනවා. අපි ඊට පස්සේ කරන්නේ මේ මෙයාගේ ප්‍රසාරණය අපි මුලින් ලියාගත් ආකාරයට ලියනවා. හරිද? මෙයාගේ ප්‍රසාරණය අපි ලියනවා. ඒකයි කරන්නේ. මම මෙතනින් ලියන්න 2 ධන මූල 3 6 වෙනි බලය. මෙයාගේ ප්‍රසාරණය අපි ලියාගෙන යනවා. එතකොට 6 C බිඳුව බිඳුවෙන් පටන් ගන්න කිව්වේ. එතකොට පළවෙනි එක්කෙනාගේ බලය 2යි. 2 මම කිව්වේ එයා 6ෙන් පටන් ගන්න. මූල 3 මෙයා පටන් ගන්න ඕනේ බිඳුවේ ඉඳලා. මෙයා බිඳුවයි. ඊට පස්සේ දෙවෙනි පදය 6C 1 2 පස්වෙනි බලය මූල 3 පළවෙනි බලය. ධන 6C 2 2 හතරවෙනි බලය මූල 3 වර්ගය. ධන ඊට පස්සේ මම මෙතන ලියන්න 6C 3 2 තුන්වෙනි බලය මූල 3 තුන්වෙනි බලය. ධන 6C 4 2 දෙවෙනි බලය මූල 3 හතරවෙනි බලය. ධන 6C 5 2 පළවෙනි බලය මූල 3 පස්වෙනි බලය. ධන 6C 6 2 බිඳුවෙනි බලය මූල 3 6වෙනි බලය. ඔය ආකාරයට තමයි මේකේ ප්‍රසාරණය අපි ලියන්නේ. ඒක කියන්නේ හැම වෙලෙම අර බලයෙන් 6C බිඳුවේ ඉඳලා 6C 6ට ලියනවා සම්මුණකේ. ඊට පස්සේ ලියන්නේ 2 6 ඉඳලා 2 5 2 4 2 3 2 2 2 1 2 බිඳුවේ ආකාරයට ලියනවා. ඊට පස්සේ මූල 3 බිඳුව මූල 3 1 2 3 4 5 6 යනකම් වැඩි වෙවි ලියනවා. ඒ කියන්නේ පළවෙනි පදයේ බලය 1 1 අඩු කරගෙන ලියනවා 6 ඉඳලා බිඳුවට.
දෙවෙනි පදේ බලය බිඳුවේ ඉඳලා 6ට වැඩි කරගෙන ලියනවා. ඒකයි ඒකේ රටාව. හරිද? ඔය ආකාරයට ඒක ලියාගෙන තියාගන්න. ඊගාවට මම ගන්න මේක හදද්දී අපි ඊගාවට ගන්න දෙක ඍණ මූල 3. එයාගේ උදාහරණයක් අපි ලියනවා. මේක ඍණ මූල 3 6 වෙනි බලය සමානයි කියලා ගන්න සිම්පල් එක. මොකද දෙක කියලා කියන්නේ පූර්ව සංඛ්‍යාව, මූල 3යි කියලා කියන්නේ 1.73 2යි. එතකොට දෙක ඍණ 1.73 2යි කියලා කියන්නේ දෙක ඍණ 1.73 2නේ. එතකොට 0.268. මෙයාගේ 8 6 වෙනි බලනේ. එතකොට මෙයා එකට අඩු සංඛ්‍යාවනේ. එතකොට මෙයා අනිවාර්යෙන් එකට අඩු දශම සංඛ්‍යාවක් එන්නේ. හරිද? ඒ කියලා කියන්නේ මෙයා f කියන එකේන අනිවාර්යෙන් බිඳුවයි සිම්පල්. ඔන්න ඔය විදිහට එන්නේ. මේක සිම්පල් එක. මේක ගත්ත කැපිටල් එක. අපි හරියටම මේක සංඛ්‍යාත්මක හදලා බැලුවොත් මේ කැපිටල් F එකයි මේ කැපිටල් F එකේ මේ සිම්පල් F එකේ දශම සංඛ්‍යා දෙකයි. ওই සංඛ්‍යා දෙක එකතු අනිවාර්යෙන් එකට සමානයි මේ දෙන ඕනම ගන්න. හරිද? ඒක වෙනවා අපි ප්‍රායෝගිකව හදලා බැලුවොත් ඒක අපිට අන්තිමට ඒක ඕනේ වෙනවා. අපි ගන්නවා F tan F සමානයි 1යි කියලා. මේකෙන් තමයි අපි ගන්නට තීසන. එතකොට අපි ඊගාවට කරන්නේ දෙක ඍණ මූල 3 දෙක ඍණ මූල 3 මෙයාගේ 6 වෙනි බලය මෙයාගේ ප්‍රසාරණයත් අපි ලියා ගන්නවා. හරිද? මම ඒක ලියන්න මෙතනින් 6c බිඳුව දෙකේ 6 වෙනි බලය ඍණ මූල 3 බිඳුව වෙනි බලය ධන 6c 1 දෙකේ 5 වෙනි බලය ඍණ මූල 3 වර්ගය ධන 6c 2 දෙකේ 4 වෙනි බලය ඍණ මූල 3 මෙතන පළවෙනි බලය මෙතන දෙවෙනි බලය ධන 6c 3 දෙකේ 3 වෙනි බලය ඍණ මූල 3 3 වෙනි බලය ධන 6c 4 දෙකේ දෙවෙනි බලය ඍණ මූල 3 4 වෙනි බලය 6c 5 දෙකේ පළවෙනි බලය ඍණ මූල 3 5 වෙනි බලය ධන 6c 6 දෙකේ බිඳු වෙනි බලය ඍණ මූල 3 මෙතන ගත්තේ 5 වෙනි බලය මෙතන 6 වෙනි. ඔය ආකාරයට තමයි මේක ප්‍රසාරණය එන්නේ. ඊගාවට අපි කරන පියවර තමයි මේ දෙන්න එකතු කරනවා. මේ ගත්ත ප්‍රකාරනේ මෙයා එක නම් මෙයා දෙක කියලා ගත්තොත් මේ දෙන්න එකතු කරනවා. ඒ කියන්නේ මෙයයි එකතු කරනවා. දැන් අපි මෙයා I ධන F කියලා ලියවනේ. එතකොට I ධන කැපිටල් F අර පැත්තෙන් සිම්පල් F මේ ගත්තේ 1 ධන 2. ඕක තමයි අපි මේ ලියාගෙන යන්න හදන්නේ. I ධන කැපිටල් F ධන සිම්පල් F. එතකොට 6c බිඳුව මේක මෙහෙම තියෙනවා. හරිද? අපි මේ ගමන් අන්තිමට එන උත්තරේ විතරක් ගන්න දෙක එළියට අරගෙන මොකද මෙන්න මේ හැම එකට මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. ඔත්තේ බල වලට තියෙන ඒවා ඒ කියන්නේ මූල 3 ඔත්තේ බල තියෙන ඒවා හැම එකම කැපිගෙන යනවා. මොකද මේ ඍණාගයක් තියෙන හින්දා එතන මේ ඍණයි ධනයි ගුණ වුණාම ඍණයෙන් ඉඳලා ඒකට මේක කැපිලා යනවා. මේකයි මෙන්න මේකයි කැපෙනවා. මෙතන මේකයි මෙන්න මේකයි කැපෙනවා. ඔය ආකාරයට එනවා. එතකොට අපිට අන්තිම උත්තරේ දෙන්නේ 2යි 6c බිඳුව මෙතන දෙකක් එන්නේ මෙයයි එකතු වුණාම එක જાති පද දෙකක් හින්දා දෙකේ ඉලක්කම එළියට ගත්තා. 2යි 6c බිඳුව 2 6 ධන ඊගාවට එන්නේ 6c 2 2 4 වෙනි බලය මූල 3 දෙවෙනි බලය ධන 6c 4 දෙකේ දෙවෙනි බලය මූල 3 4 වෙනි බලය ධන 6c 6 මූල 3 6 වෙනි බලය. ඔය ආකාරයට තමයි ප්‍රසාරණය එන්නේ. හරිද? දැන් මේකේ ඔය ටික එනවා. එතකොට අපිට මේක අන්තිමට සුළු කරලා ගන්න පුළුවන්. සුළු කළාම මේ ටික සුළු කරනවා අපි දැන් අර කලින් NC ආකාරයට සුළු කරපු විදිහට මේක සුළු කර ගන්න පුළුවන්. එතකොට මේක 2 6 කියන්නේ 64යි මෙතන 16යි මූල 3 අග කියන්නේ 3යි මූල 3 4 කියලා කියන්නේ 9යි. ඔය ආකාරයට අපිට කරගෙන යන්න පුළුවන්. මෙතන මූල 3 6 වෙනි බලය කියලා කියන්නේ 27යි. ඒ ආකාරයට මේක කරගෙන යන්න පුළුවන්. සුළු කිරීම. මේ සුළු කළාම අපිට අන්තිමට එන උත්තරය 2702යි කියන්නේ. 2702යි. ඒ කියන්නේ මේ කොටස සුළු කරාම 2702ක් එනවා. හරිද? ඒ යන්නේ I ධන කැපිටල් F ධන සිම්පල් F.
අපි කලින් එකක් කළා මෙතනින් ලියන්න I ධන capital F ධන simple F සමාන 2702 මෙතන අපි එක ප්‍රකාශනයක් ගත්තා capital F ධන simple F සමාන 1යි අපිට ඕනේ නිකිල කොටස සමන්න තමයි ගාන තියෙන්නේ එතකොට I තමයි අපිට ඕනේ එතකොට I හොයන්න නම් මේ දෙන්න අපි අයින් කරගන්න බෑ capital F ධන simple F අපි ඒක දන්නවා 1යි කියලා එතකොට I සමාන 2702 ඍණ 1 සමානයි 2701යි. මෙන්න මේක තමයි අන්තිම උත්තරේ. ඒක ගන්න මේ පියර් ටික තමයි මේක. අපිට දීලා තියෙන එක්කෙනා අපි I ධන F කියලා ලියලා ප්‍රකාශනයේ මේ විදිහට ලියාගෙන යනවා. ඊට පස්සේ මේ දීලා තියෙන මැද ලකුණු මාරු කරලා simple F කියලා අරගෙන යාගේ ප්‍රකාශනය ලියනවා. ඊට පස්සේ දෙන්න එකතු කරනවා. ඒකතු කරලා එන උත්තරෙන් එකක් හැම වෙලේම අඩු වෙන්න තමයි මේ ගාන එන්නේ. ඒ විදිහට තමයි කරගෙන යන්නේ. හැම ගානකම පියර් ඔච්චරයි. හරිද? දෙක ධන මූල 3 මේ විදිහෙන් ලිව්වා දෙක ඍණ මූල 3 මේ විදිහෙන් ලිව්වා I ධන capital F ධන simple F දාලා මේ විදිහට අපි එකතු කරගත්ත ප්‍රකාශන දෙක අන්තිමට I ධන 1 කියලා එකක් ආවා අපිට එයාගෙන් හැම වෙලේම එකක් අඩු කරගන්නවා ඒ අඩු කරගත්ත මේ capital F ධන simple F එකයි කියලා අපිට ප්‍රායෝගිකව ඔප්පු වෙලා තියෙනවා හරියට හරිපුවාම ගන්න ඒක අපි මෙතන ඔප්පු කිරීමක් කරන්න ඒක මෙතන කියනවා විතරයි I කියලා අපි ගත්ත නිකිලි කොටස මේ ලකුණු ඔක්කොම ටික දාගෙන තමයි මේ ගාන හදාගෙන යන්නේ ඔය විදිහට තමයි ඒ ගාන එතන ඉවරයි. දැන් ඕගොල්ලන්ට සිලබස් එකට අදාළ කෙරෙන්න කියලා තියෙන උත්තරයි. ඊට අමතරව තව ගණන් වල දෙන්න පුළුවන් ප්‍රධාන ටිකක් අමාරු කොටස් ටිකක් තියෙනවා. ඒ ටිකත් අපි කරනවා දැන්. අපි මේකේ මාතෘකාව ලියමු මේක අපිට දෙන්නේ එක ධන x ගේ n වෙනි බලය ආකාරයෙන් ලියන්න එක ධන x ගේ n වෙනි බලය ආකාරයෙන් ප්‍රසාරණේ සංගුණක අතර සම්බන්ධතාවය ඔක තමයි මාතෘකාව. හරිද? මේක තියරි උගන්වන්න කියලා තියෙන පාඩයක් නෙමෙයි. මේක ගණන් වල එන්න පුළුවන් සාමාන්‍යයෙන් අමාරු කොටසක් තමයි මේ කරගෙන යන්නේ අපි. හරිද? එතකොට මේක එක ධන x ගේ n වෙනි බලයේ ප්‍රසාරණයේ සංගුණක අතර සම්බන්ධතාවය තමයි මාතෘකාව විදිහට අපි ගන්න. එතකොට අපි එක ධන x ගේ ප්‍රසාරණය ලියනවා. එක ධන x ගේ n වෙනි බලය. මෙයාගේ ප්‍රසාරණය අපි ලියාගෙන යනවා. හරිද? මුලින්ම එතකොට මම කිව්වේ ලියාගෙන nc බිඳුව. එතකොට එකේ බලය n වල ඉඳලා බිඳුව දක්වා අඩු කරගෙන යනවා. එකේ ඕනම බලයක් එකයි. එතකොට අපි ඒක ඇත්තට ලියන්නේ නැහැ. නමුත් එක කියන එක තියෙනවා. එකෙන් ගුණ වුණාම එකම ඒ සංඛ්‍යාවම එන්නේ. ඒ ඉන්න එකම ඒක හැමම තියෙනවා. එතකොට පළවෙනි එක යන x බිඳුවනේ. දෙවෙනි පදේ බිඳුවේ ඉඳලා n දක්වා ලියාගෙන යනවා. nc 1 x 1 ධන nc 2 x වර්ගය ධන nc 3 x ගානේ. ඔය ආකාරයට මේක මෙතෙන්ට ගිහිල්ලා ඊගාවට NCR XR කියලා ලියනවා. ඒ සාධාරණ පදයක් NCR XR කියලා ධන NCN මේ තියෙන අන්තිම පදය අපි ලියුවේ NCN XK n වෙනි බලය. ඔය ආකාරයට තමයි මේක එන්නේ. එතකොට අපි මේකට අපිට මේ අපිට මේ මම මේක ගණන් දෙන ආකාරයක් තමයි මේ ලියන්නේ. එතකොට මේක අපි ගමු සාධාරණ ආකාරයක් NCR කියන එක අපි අංකනයක් ගමු CR යයි ගනිමු. හරිද? ඒ කියන්නේ NC බිඳුව කියන එක C බිඳුව විදිහට NC 1 C1 විදිහට ඒ ආකාරයට ගමු. මෙතන ඉස්සරහට මේක හදාගෙන යද්දි එතකොට n ආකාරයට ගත්තා. එතකොට අපි මේ ප්‍රකාශනය අපිට ලියාගෙන යන්න පුළුවන් C බිඳුව x ක බිඳුව 1යි. එතකොට C බිඳුව C1x ධන C2 x වර්ග ධන C3 x ඝනය ධන ටිකක් තිබ්බා. එතකොට සාධාරණ පදේ CR xk r ධන අන්තිම පදය CN xn. ඔය ආකාරයට තමයි මෙයාගේ ප්‍රසාරණය අපිට ලියාගෙන යන්න පුළුවන්. අපි එතකොට මේකේ සම්බන්ධයක් අපිට ගන්න පුළුවන් සංගුණක වල දැන් මේ තියෙන සංගුණක C1 C බිඳුව C1 C2 C3 C4 ඔය ආකාරයට Cn දක්වා තියෙන්නේ සංගුණක පදේ තමයි x බිඳුව x
XR එක x ගාන x4 XR xn කියලා කියන්නේ පදේ. මේ තියෙන සංගුණක. ඒතකොට සංගුණකට සම්බන්ධයක් ගන්නකොට අපි මුලින්ම x ට එක ආදේශ කරලා ලියා ගන්නවා. x සමානයි 1 විතර. එතකොට x ට එක ආදේශ කරාම 1 1 2යි. දෙකේ n වෙනි බලය සමානයි c බිඳුව ධන c1 x ට එක ආවම හැමතැනටම ඕන තැනකට x වල බලය එක ආවම එකේ බලය එකයිනේ. එතකොට c බිඳුව c1 ධන c2 ධන c3 ධන cr ධන cn ඔය ආකාරයට ලියාගෙන යන්න පුළුවන්. හරිද? දැන් මේ තියෙන්නේ x ට එක ආදේශ කළාම එන උත්තරේ. හරිද? අපි ඊගාවට ගන්න පුළුවන් අපිට මෙයා මේ පද ටික අපිට සාධාරණ ආකාරයෙන් ලියනවා දෙකේ n සමානයි සිග්මා මාර්කේ දාලා ලියුවොත් r සමානයි බිඳුව ඉඳලා n දක්වා cr ඔන්න ඔක තමයි. මේ වගේ අපිට ඔප්පු කරන්න දෙන්න පුළුවන් x ධන 1 ධන x ගේ n වෙනි බලය ආධාරයෙන් මේක ඔප්පු කරන්න කියලා දෙන්න පුළුවන්. එතකොට අපි කරන්නේ 1 ධන x ප්‍රසාරණය කරලා ලියා ගන්නවා. මේක අපිට දෙන ගානේ දෙයි කොට දුරට මේ කොටස මේව ගන්න කියලා. එතකොට ඒක අපි මේ විදිහට ලියා ගන්නවා. ඊගා අපි මෙහෙම යනවා. අන්තිම උත්තරය 2n කියනවා. මොකද 1 ධන 1 2යි. දෙකේ n වෙනි බලය 2n. ඊට පස්සේ මේක අපි මේ ටික ඔක්කොම සිග්මා මාර්කය දාලා මෙතෙන්ට ගන්නවා. ඔය ආකාරය තමයි ඒක වෙන්නේ. මේ එක සම්බන්ධයක් ගත්තා. හරිද? තව අපිට සම්බන්ධයක් ගන්න පුළුවන්. දැන් අපි මේකනේ අපි ගත්තේ මම මේ උඩ ප්‍රකාශනේ මකන්නවා. මේක අපි පළවෙනි එක කියලා නම් කරගමු. හරිද? මේක තමයි 1 ධන x ගේ එතකොට ප්‍රසාරණය කියලා ගත්තේ. හරිද? ඊට පස්සේ අපි තව එකක් අදලා බලමු. x සමානයි ඍණ 1 විට ආදේශයක් දාලා බලමු. එතකොට x සමානයි ඍණ 1 දැම්මොත් ඍණ 1යි ධන 1යි බිඳුව බිඳුවනේ n වෙනි බලය කියන්නේ බිඳුව. එතකොට ඍණ 1 આવොත් c බිඳුව එහෙමමයි. හරිද? c බිඳුව. එතකොට මෙතන හැම වෙලේම x ගේ ඔත්තේ බලයක් තියෙනවා නම් එයා ඍණ වෙනවා. c බිඳුව ඍණ c1 ධන c2 ඍණ c3 ධන ඔය ආකාරයට ගිහිල්ලා c r ඍණ 1 r වෙනි බලය ධන ඔහම ගිහිල්ලා c ගේ n වෙනි බලය ඍණ 1 n වෙනි බලය. ඕක අපි ගමු දෙවෙනි ප්‍රකාශනය කියලා. දැන් මේ තියෙන්නේ ඔය ආකාරයට ගත්ත අපි ප්‍රකාශන දෙක. හරිද? ඒ කියන්නේ මේ x සමානයි 1 විට මේක ගත්තා, x සමානයි ඍණ 1 විට මේක ගත්තා, x සමානයි 1 විට මේක ගත්තා. මේ අපි කලින් සහභාගීත්ව සම්බන්ධය. හරිද? ඊගාවට අපි මේකෙන් යන් අපි එකක් කරලා බලමු. 1යි 2යි දෙක එකට එකතු කරනවා. දැන් මම මෙතන ඉඳ මාදින්න මේ ප්‍රකාශනයත් මකන්න. ඊට පස්සේ මකලා මේක මම උඩට ගන්නවා. ඒ කියන්නේ දෙකේ n සමානයි c බිඳුව ධන c1 ධන c2 ධන c3 ධන cr ධන cn මේක එක. හරිද? මේක මකා ගන්න. මේ අපි ගත්තේ x සමානයි 1 විට. x සමානයි 1 විට තමයි මෙහෙම මේ උත්තරය. දැන් අපි ඊගාවට කරන්නේ මොකද්ද? 1යි 2යි එකට එකතු කරලා බලන්න. එතකොට මොකක්ද වෙන්නේ? දෙකේ n ධන බිඳුව කියලා කියන්නේ දෙකේ n සමානයි c1 කැපෙනවා c3 කැපෙනවා. ඔය ආකාරයට දෙකාරයක් ඉරට්ටේ තියෙන ඔක්කොම ටික එකතු වෙනවා. c බිඳුව c2 c4 ඔය ආකාරයට කොහොම ගිහිල්ලා ඉරට්ටේ තියෙන ටික විතරක් එකතු වෙනවා. එතකොට මෙතන තියෙන දෙකේ පළවෙනි බලයෙන් මේක අපි යටට ගෙනාවම දෙකේ n බෙදීම 2. ඊට පස්සේ අපි එකක් උඩට අපිට ගෙනියන්න පුළුවන්. ඒතර අපිට එකක් ලියන්න පුළුවන් c බිඳුව ධන c2 ධන c4 n දක්වා තියෙන සියලුම මෙතන ඉරට්ටේ බලවල එකතුව සමානයි දෙකේ n ඍණ 1. මේක ඍණ එකක් එන්නේ හේතුව මේ දෙක මේ අතර ගෙනල්ලා උඩට ගත්තා. හරිද? ඕක තමයි අපි ගන්න එක ප්‍රකාශනය. තව එකක් අපි ගමු 1 ඍණ 2 කියලා. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට මෙයාගේ මෙයා අඩු කරනවා. දෙකේ n ඍණ බිඳුව කියලා කියන්නේ දෙකේ nමයි සමානයි. c බිඳුවට c බිඳුව කැපෙනවා. මේ දෙන්න එකතු වෙනවා. ඔත්තේ බල ටික එකතු වෙනවා. එතකොට ඉරට්ට බල ටික කැපිලා යනවා. කලින් උනේ ඉරට්ට බල ටික එකතු වුණා. ඔත්තේ බල ටික කැපිලා ගියා. දැන් එන්නේ ඒක අනිත් පැත්ත. ඉරට්ට බල ටික කැපිලා යනවා. ඔත්තේ බල ටික එකතු වෙනවා. එතකොට දෙවාරයක් c1 c3 ධන c5 ධන ඔය ආකාරයට n දක්වා තියෙන මෙතන තියෙන ඔත්තේ ටික ඔක්කොම එකතු වෙනවා. එතකොට මේකත් කලින් ආකාරයට මේක
බෙදීම දෙක කියලා අරගෙන ඒක උඩට ගත්තාම දෙකේ n ඍණ 1 සමානයි. අපි දෙනවා c1 ධන c3 ධන c5. ඔය ආකාරයට n දක්වා තියෙන ඔත්තු සංඛ්‍යා ටික ඔතනින් එනවා. එතකොට මේකත් මේ අපිට මේ දෙකත් අපිට විශේෂ ගන්න පුළුවන් සම්බන්ධතා දෙකක්. මෙයා ඔප්පු කරන්නයි කියලා අපිට මෙයා ගණන් වල දෙන්න පුළුවන්. හරිද? කියන්නේ එක ධන x ගේ n ගේ n එලි බලයේ ප්‍රසාරණය ඇසුරෙන් මෙයා ඔප්පු කරන්න කියලා දෙන්න පුළුවන්. හරිද? ඔය ටික තමයි මූලිකව මේ පාඩමේ කරන්න තියෙන්නේ. අපි කියන්නේ අදාළම කොටස් ටික විතරයි ප්‍රශ්න පත්‍රයට එයි කියලා හිතන අදාළම කොටස් තියෙන ටික විතරයි අපි මෙතන කළේ. අපි යන වෙනත් පාඩමකින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.